එහෙනම් පටන් ගමු. તો කට්ටිය ඇඩ්මිට් වෙනවා. හරිද? හිටපු කට්ටිය ආවද ඔක්කොම? කීයක් හිටියද? කීයක් හිටියද ස්ක්‍රීන්ෂොට් එකේ? අලුත් මේ තුමාරලා නැද්ද? හරි. එතකොට P ගොනුවට අයත් මූලද්‍රව්‍ය ලක්ෂණය තමයි P උපශක්ති මට්ටමට ඒ මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් හරි පිරමින් එක ඉලෙක්ට්‍රෝනයක් හරි තියෙනවා නම් අපි ඒගොල්ලන් P ගොනුවට එක ඉලෙක්ට්‍රෝනයක් හරි තියෙනවා නම් කියලා ගන්න බෑ. අවසාන ඉලෙක්ට්‍රෝනයේ P ගොනුවට P මේ උපශක්ති මට්ටමට පිරමින් තියෙනවා නම් අවසාන ඉලෙක්ට්‍රෝනය P උපශක්ති මට්ටම පිරමින් තියෙනවා නම් ඒගොල්ලන් P ගොනුවට අයිති වෙන මූලද්‍රව්‍ය විදිහට තමයි අපි ගන්න. හරි. එතකොට එහෙම ගනිද්දි අපිට එනවා 13 වෙනි කාණ්ඩේ ඉඳලා 13 වෙනි කාණ්ඩේ ඉඳලා 14 15 16 17 18 කියලා. ඔන්න ඔය විදිහට තමයි එන්නේ අපිට මේ කාණ්ඩ ටික. එතකොට අපි ඉස්සෙල්ලා ගත්තේ පළවෙනි කාණ්ඩය සහ දෙවෙනි කාණ්ඩයනේ අපි ඉගෙන ගත්තේ. එතකොට මෙන්න මෙතන මේ අතර තියෙන ටික යන්නේ D ගොනුවේ මුලද්‍රව්‍යයේ විදියට. D ගොනුවට තමයි යන්නේ. හරි. අතර තියෙන්නේ. එතකොට මෙන්න මේ ටික ගැන තමයි අපි දැන් ඉගෙන ගන්න හදන්නේ. ඒගොල්ලන්ගේ හැමෝම ගැන නෙමෙයි. මේකේ අපිට සිලබස් එකේ දීලා තියෙනවා මේ 13 වෙනි කාණ්ඩයේ සමහර මූලද්‍රව්‍ය ගැන වැඩිපුර ඉගෙන ගන්න කියලා. ඒ ඒ ඒවා ටික විතරයි උගන්වන්නේ. අනිත් ඒවා තේරුමක් නැහැ. බොරුවට පාඩම් කරන්න මේ ටික පාඩම් කරන්න අමාරුයි. අනිත් ඒවල් ගැන වඩා මේ ටික අපි හොඳට කරගත්තා නම් හරියා. හරි දීලා තියෙන සිලබස් එකේ තියෙන ටික. හරි. එතකොට අපි බෝරෝන් ගැන එච්චර නැහැ දැන් ඉගෙන ගන්න. දැන් මේ අපි ගත්තොත් මේ ඉන්න මූලද්‍රව්‍ය ටික කවුද ඉන්නේ? බෝරෝන්, ඇලුමිනියම්, ජර්මේනියම්, ඉන්ඩියම්, තැලියම්. හරි ওই විදිහට තමයි යන්නේ. හරි. ජර්මේනියම්, ගැලියම්, ඉන්ඩියම් සහ තැලියම් විදිහට තමයි යන්නේ. ওই විදිහට තමයි යන්නේ මූලද්‍රව්‍ය ටික. අපි ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලිව්වොත් මේ දිගට ලියන්නත් පුළුවන් මේ විදිහට කෙටි කරලා ලියන්නත් පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට අපි මේ හැම එක්කෙනාගේම P1 විදිහට තමයි යන්නේ. මේ S2 P1. එතකොට පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට ගත්ත හැකි S2 P1 කියලා. හරි. අපේ නෝට් එකේ මේ විදිහට ඇති පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මේ විදිහට S2 P1 කියලා ඇති. එතකොට බෝරෝන් ගැන ගත්තාම ලෝහා ලෝහයක්. බෝරෝන් ගත්තාම ලෝහා ලෝහයක්. හරි. බෝරෝන්ගේ සංයෝග බොහොමයක් සහ සංයුජය. හරි. එතකොට ඒවා පොඩ්ඩක් පොඩි දැනුමක් තිබුණාම ඇති මෙන්න මේ තරු දාලා තියෙන ඒවා මේ ඩබල් තරුවක් දාලා තියෙන්නේ. මේ තරු දෙකක් දාලා තියෙන ඒවා මේ දිගින් තියෙනවා. උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයට අයත් නොවේ. එතකොට ඒගොල්ලන් ගැන ලොකු ගැඹුරු අධ්‍යයනයක් ඕනේ නැහැ. හැබැයි මේ දීලා තියෙන අධ්‍යයනය ඕනේ. හරි අධ්‍යයනය කියන්නේ මේ අංක ටික කටපාඩම් කරගන්න එහෙම කිසිසේත්ම අවශ්‍ය නැහැ. මේ සාපේක්ෂව මේගොල්ලන් කොහොමද මේගොල්ලන්ගේ තාපාංකය ද්‍රවාංකය ගත්තාම කොහොමද මේ තියෙන්නේ ද්‍රවාංකය ගැන තියෙනවා ලෝහකාරය සහ සංවිචාරය ගැන තියෙනවා එතකොට බන්ධන කරද්දී ඔයගොල්ලන්ට කියනවා මේ ලෝහකාරය සහ සංවිචාරය කොහොමද මයින්නේ කියලා 12 වසර ළමයින්ට දන්නේ නැහැ තාම එනිසා
ලෝහක ජලාශයකදී ලෝහයක මොන හරි එකක මේ අරේම එනවා නම් ඒකට කියනවා ලෝහකාරය කියලා. හරි සහසංයුජ සංයෝගයක් හදලා තියෙද්දි මේ එයාගේ අරේම එනවා නම් ඒකට කියනවා සහසංයුජ අරය කියලා. හරි. එතකොට ඒ විදිහට සරලව ගත්තොත් සරලව කිව්වේ මම. හරි. එතකොට මේ මෙන්න මේ ටික තමයි අපිට දැනගන්න තියෙන්නේ. එතකොට මේකේ කුඩාම බෝරොන්නේ ඒ කුඩාම පරමාණුකාරය හේතුවෙන් අනෙක් සමාජිකයන්ගෙන් වෙනස් වෙනවා. ඒක හරි. එතකොට මෙයාගේ බෝරෝන් ගත්තාම මේ සහසංයුජරේ ඊටාම් කුඩා. හරි ලෝහකාරයක් හදන්නේ එයා දැලිස් මේ බහුආයක විදිහට ඉන්න බහුආයක කියන්නේ අර කාබන්ගේ කාබන් ග්‍රැෆයිට් ඩයමන්ඩ් දියමන්ති මිනිරාන් ෆුලරින් කියලා බහුආයක හදන්නේ ඒ වගේ මේ බෝරෝනුත් හදනවා හරි මෙයාට අකාබනික කාබන් මොනවාද කාබන් නැතුව කාබන්ගේ ලක්ෂණ ටිකක් දරනවා මෙයා අනිතක බෝරෝන්ගේ මේ තියෙනවා මෙයා සිලිකන් එක තමයි ගොඩාම සම්බන්ධ තියෙන්නේ මොකද ආවර්තය ඔයගොල්ලන් ලියලා බලන්න මේ විකර්ණ සම්බන්ධය එන්නේ සිලිකන් සමාන ලක්ෂණ ටික තමයි එන්නේ මෙතින් අරය අනිකුත් සමාජය වෙනස් වෙනවා මොකද පරමාණු කාර්යය පුංචි නිසා බෝරෝන් 14 කාණ්ඩයේ සිලිකන් සමග ප්‍රබල විකර්ණ සම්බන්ධතාවය වෙනවා සිලිකන් එක කොහොම විකර්ණය අපි ලිව්වොත් ඔයගොල්ලන් ලියලා බලන්න මම ආයි කාලේ නැස්ති කරන්න ලිය බලන්න සිලිකන් එක විකර්ණ සම්බන්ධය මෙහෙම මෙතන සිලිකන් තියෙනවා නම් මෙහෙම බෝරෝන. එතකොට මේ විකර්ණ ඔස්සේ සම්බන්ධ විකර්ණ යේ තියෙනේම සමාන ගුණ දරනවා. හරි. ධන 3 ඔක්සිජන් අවස්ථා පෙන්වු කරන සියලු මූලද්‍රව්‍ය ඔක්සිකරණ අංකය මේ 13 වෙනි කාණ්ඩයේ සියලු මූලද්‍රව්‍ය වලට ධන 3 ඔක්සිකරණ අවස්ථාව තමයි පෙන්වන්නේ. හරි. කාණ්ඩේ පල්ලෙහාට යනකොට මෙන්න මෙහෙම කාණ්ඩේ පල්ලෙහාට යනකොට ධන 1 ඔක්සිකරණ අංකය පෙන්වනවා. මොකද මේකේ මේගොල්ලන්ගේ අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් මෙන්න මේ විදිහට N NP1 එන්නේ. හරි NP1 හරි NP1 විදිහට එන්නේ. එතකොට මේකේ කාණ්ඩේ පල්ලෙහාට යනකොට මොකද වෙන්නේ? මේ S කාක්ෂිකයේ බන්ධන හදන්න කැමති නැති නිසා එහෙම කියලා තමයි පැහැදිලි කිරීමේ තියෙන්නේ. S කාක්ෂිකයේ බන්ධන වලට සහභාගී වෙන මෙතන ස්ථායී අවස්ථාවක් නෙන්නේ. ඒ නිසා මෙයා බන්ධන වලට සහභාගී වීමට අකමැති ස්වභාවයක් පෙන්වන නිසා කාණ්ඩේ පල්ලෙහාට යනකොට මොකද ධන 3 ඔක්සිකරණ අංකය ධන 1 මේගොල්ලන් හරි කැමති ධන 1 ඔක්සිකරණ අංක හදන්න. මේගොල්ලන් ගැන ඉගෙන ගන්න නෑනේ. ඒ නිසා නිකන් අවබෝධය තියාගත්තාම හරි. ඔයගොල්ලන් ෂෝට් මේ නෝට් එකේ ওই පැත්තකින් ගහක් ගන්න. පල්ලෙහාට යනකොට ධන 1 තමයි ඔක්සිකරණ අංක හදන්නේ. හේතුව තමයි S කාක්ෂිකය මේ බන්ධන සෑදීමට සහභාගී වෙන්න කැමති නෑ. අන්නේ හේතුව තමයි දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ලෝහකාරය ගත්තාම ඇලුමිනියම්ගේ ඉඳලා පැලියම් දක්වා ගත්තාම ලෝහකාරය පරමාණු කාර්යය වැඩි වෙන නිසා මොකද ලෝහකාරයත් කාණ්ඩය ඔස්සේ පල්ලෙහාට වැඩි වෙලා තියෙන්නේ. ලොකු වැඩිවීමකුත් නැහැ. ඒ වුණාට වැඩි වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ සහසංයුජරය ගත්තාම සහසංයුජරයට බෝරෝන්ට අගයක් තියෙනවා 88යි කියලා. ඊට පස්සේ මෙතන ඇලුමිනියම්ගේ 130යි ඒක කටපාඩම් කරගන්න කිව්වනේ ඔය දෙන්න ඒගොල්ලන්ගේ කටපාඩම් ලිස්ට් එකේ ඉන්න ඕනේ. පළවෙනි මූලද්‍රව්‍ය 20ට අයිති වෙනවා. හරි මේගොල්ලන් ගැලියම් ගැන නැහැ Ga ගැලියම් ගැලියම් ජර්මනි නෙමෙයි ගැලියම් Ga ගැලියම්. එතකොට මෙයාගේ ගත්තාම මෙයාගේ පොඩි වෙනසක් තියෙනවා මේ බලන්න. මෙතන 88යි මෙතන 130යි. එහෙනම් මේ 130ට වඩා වැඩි වෙන්න එපා. ගැලියම්ගේ Ga ගේ. ඒකට වැඩි වෙලා නැහැ මේ අඩු වෙලා තියෙන්නේ මේ. අන්න ඒ විෂල්නේ පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕන. ගැලියම්ගේ අඩුයි. හැබැයි ගැලියම්ගේ අඩු වෙලා තියෙන ඇලුමිනියම්ට වඩා විතරයි. හරි. ඊට පස්සේ ඉන්ඩියම්ට වඩා ඉන්දියම්ට වඩාත් මෙයාගේ මේ පරමාණුක සහසංයුජරය අඩු වෙලා තියෙනවා. හරි. එතකොට ලෝහකාරය ගත්තාම මෙහෙම වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආවර්තයක් ඔස්සේ පල්ලෙහාට යන කාණ්ඩය ඔස්සේ පල්ලෙහාට යනකොට
ලෝහකාරය වැඩි වෙලා තියෙන කිසි බලපෑම් මේ සාමාන්‍ය අපේ විචලනයේ තියෙන. මෙතන සහසංවිචාරය ගත්තාම මෙයාගේ මොකද වෙලා තියෙන්නේ? එයා පොඩ්ඩක් මේ අනිත් සාමාන්‍ය විචලනට වඩා වෙනස් වෙලා තියෙනවා. ඒතර මෙයාගේ ගැලියම්ගේ 122ක් වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ දෙන්න සාමාන්‍ය විදිහට වැඩි වෙලා තියෙනවා. මෙයාට ඇලුමිනියම්ට වඩා ඉන්ඩියම්ගේ වැඩි නේ. 150යි මෙයාගේ 155යි. මෙයාගේ විචලනය පොඩ්ඩක් මතක තියාගන්න. සහ සංවිචාරයේ ගැලියම්ගේ ඇලුමිනියම්ට වඩා අඩු වෙලා තියෙනවා. හරි. ඒක මතක තියාගන්න මේ තරු දාලා මේ ලියාගන්න පැත්තකින්. හරි. ඊට පස්සේ ද්‍රවාංකය ගත්තාම ද්‍රවාංකය ද්‍රව කරන්න ඕන කරන උෂ්ණත්වය ගත්තාම බෝරෝන්ගේ අපි දන්නවා කණ්ඩේ පල්ලෙහාට යනකොට ලෝහක බන්ධනයේ ප්‍රබලතාව අඩු වෙනවා නේ ප්‍රබලතාව අඩු වෙනවා මොකද පරමාණුකාරය වැඩි වෙන්න ඕන නිසා මෙතන මේ සාත්සංවිචාරයේ වෙනස මේ ගැලියම්ගේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මෙයාගේ තමයි අඩුම වෙලා තියෙන්නේ මේ අඩු වෙන්න ඕනේ කාගේද මෙන්න මේ ටැලියම්ගේ නෙමෙයි මෙතන අඩු වෙලා තියෙන්නේ ගැලියම්ගේ තමයි අඩු වෙලා තියෙන්නේ ගැලියම්ගේ 30 වෙලා තියෙනවා හරි මෙයාගේ 304 වෙනකොට ගැලියම් මේ කාණ්ඩේ හැමෝටම වඩා අඩු වෙලා තියෙනවා හරි 30ක් කියලා හිතන් තියෙනවා හරි කොහොමත් මෙතන අගේ මතක තියාගන්න ඕනේ නැහැ. ඔයගොල්ලන් මතක තියාගන්න ගැලියම්ගේ උතන වෙනසක් එනවා. සහ සංවිචාරය සහ ද්‍රවාංකය වෙනස් වෙනවා. ද්‍රවාංකය විතර නෙමෙයි මෙන්න මෙහෙම අයනිකාරය ගත්තාම මෙයාගේ අයනිකාරය අනිත් ඒගොල්ලන්ට වඩා මේ මොනවාද කාණ්ඩේ පල්ලෙහාට යනකොට අයනිකාරය වැඩි වෙන්න එපා. හරි එහෙම වැඩි වෙලා තියෙනවා. ඒකේ ගැටලුවක් වෙලා නැහැ. බෝරෝන්ගේ 27 වෙනකොට ඇලුමිනියම්ගේ 53යි වැඩි වෙලා. හරි ගැලියම්ගේ 62යි, ඉන්දියම්ගේ 80යි, ටැලියම්ගේ 89යි. කාණ්ඩේ පල්ලෙහාට වැඩි වෙලා තියෙනවා. ගැලියම්ගේ මේ ඒක බලපෑමක් වෙලා නැහැ. මෙන්න මෙතන ද්‍රවාංකය සහ සහසංවිචාරය වෙනස් වෙලා තියෙනවා. ඒක මතක තියාගන්න. පළවෙනි අයනීකරණ ශක්තිය ගත්තාම මෙතන මේ බලන්න මෙයාගේ පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි වෙන්න එපා කොහොම පරමාණුකාරයේ අඩු නිසා. ඒතර පරමාණුකාරය අඩු නිසා පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ ඇලුමිනියම්ගේ ඊට වඩා අඩු වෙන්න ඕනේ. ගැලියම්ගේ මෙයාගේ දෙන්නගේ සමානයි. හරි ඊට පස්සේ මෙතන ඉන්දියම්ගේ මෙතන මොකද වෙලා තියෙන්නේ? ගැලියම්ට වඩා අඩු වෙලා තියෙනවා. හරි පළවෙනි අයනීකරණ ශක්තිය පොඩි විචලනයක් හරි අපි අපේක්ෂිත රටාවට වඩා වෙනස් මේ 13 වෙනි කාණ්ඩය. ඒතකොට ටැලියම්ගේ ගත්තාම ටැලියම්ගේ අනිත් ඕගොල්ලන්ට වඩා මේගොල්ලන්ට කාණ්ඩේ පල්ලෙහාට මේ වැඩි වෙලා තියෙනවා මේ 590ක් වෙලා තියෙනවා. හරිනම් වෙන්න ඕනේ පළවෙනි අයනීකරණ ශක්තිය. හරිනේ. හරි. මෙයාගේ අඩු වෙලා තියෙන මෙයාගේ වැඩිවීම තමයි මේ අපි අධ්‍යයනය කරන්න. කාණ්ඩේ පල්ලෙහාට යනකොට පළවෙනි ආයනික ශක්තිය අඩු වෙනවා. දැන් මෙතන වැඩි වෙලා තියෙන 590ක් කියලා. හරි. එතකොට ඔයගොල්ලෝ නෝට් කරගන්න ඒවා. ඊට පස්සේ මෙතන දෙවෙනි ආයනිකන ශක්තිය කියන්නේ දැන් අයින් වෙන්නේ S2 නේ. S2 අයින් වෙන එක අමාරුයි P1 අයින් වෙනට වඩා. ඒ නිසා දෙවෙනි ආයනිකන ශක්තිය වැඩි වෙන්න ඕනේ මේ හැමෝගෙම. මොගෙන් වැඩි වෙන්න ඕනේ දෙවෙනි ආයනිකන ශක්තිය වැඩි වෙන්න ඕනේ පළවෙනි ආයනිකන ශක්තියට වඩා. මොකද ස්ථායි S2 වින්‍යාසයෙන් තමයි ඊගාව ඉලෙක්ට්‍රෝන එක අයින් වෙන්නේ. හරි. එතකොට ඒකත් කාණ්ඩේ පල්ලෙහාට මොකද වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ. කාණ්ඩේ පල්ලෙහාට පරමාණුකාරය වැඩි වෙන නිසා එන්න අඩු වෙන්න ඕනේ. මෙතන ඇලුමිනියම්ගේ අඩුයි හරි මෙයාට වඩා මෙතන වැඩි වෙලා තියෙනවා. පොඩි වැඩිවීමක් තියෙනවා. ඊට පස්සේ ආයෙ අඩු වෙලා තියෙනවා. මෙයාට වඩා මෙයා අඩුයි. මේ ඇලුමිනියම්ට වඩා මෙයා වැඩි. ඉන්දියම්ගේ වැඩි. හරි. 817යි මෙතන 821යි. හරි ඊට පස්සේ මෙතන ටැලියම් ගත්තාම වැඩි වෙලා තියෙනවා. ඔය විචලනය වෙනස් වෙනවා ඒවා. ඒවා පොඩි ඔලුවට පොඩක් දාගන්න වෙනවා. හරි. අගයන් ටික වෙනස් වෙනවා. එතකොට ඔයගොල්ලන් නෝට් කරගන්න මෙන්න මේකේ අඩු වෙන්න ඕන එක ටැලියම්ගේ පළවෙනි අයනිකන ශක්තිය අඩු වෙන්න ඕන එක වැඩි වෙලා තියෙනවා. කාණ්ඩය ඔස්සේ පල්ලෙහාට. මේ දෙන්නගේ සමාන වෙලා තියෙනවා. ඇලුමිනියම් සහ ගැලියම් සමාන වෙලා තියෙනවා. ඒවා මේ ලියා ගන්න වෙනම පළවෙනි අයනිකන ශක්තිය. දෙවෙනි අයනිකන ශක්තිය ගත්තාම පළවෙනි එකට වඩා වැඩි වෙන්න ඕනේ. කාණ්ඩය ඔස්සේ පල්ලෙහාට අඩු වෙන්න ඕනේ. ඒ වුණාට මෙතන
ටැලියම්ගේ මේගොල්ලන්ගේ අඩු වෙගෙන ආවට මෙතන ගැලියම්ගෙත් වැඩි වෙලා තියෙනවා. අපේක්ෂිත විදියට අඩු වෙලා නැහැ. ගැලියම්ගේ වැඩි වෙලා තියෙනවා. ගැලියම්ගේ වැඩිවීමත් එක්ක මේගොල්ලන් අඩු වෙන්න ඕන. ගැලියම්ගේ වැඩි වෙලා අපි හිතමුකෝ එයාගේ මේ ආරය නිසා වැඩි වෙනස් වුණා කියලා. ඒත් එතනින්දනුත් අඩු වෙන්න එපා. පරමාණුකාරය වැඩි වෙන නිසා. නේ එහෙම වෙලා නැහැ. මොකද මෙයාගේ අඩු වෙලා තියෙන එක හරි. ඊට පස්සේ මෙයා ටැලියම්ගේ ආයි වැඩි වෙලා තියෙනවා. විචනේ අවබෝධයට ගන්න. ඊට පස්සේ තුන්වෙනි අනිකන ශක්තියත් මේගොල්ලන් දීලා තියෙන නිසා අපි අධ්‍යයනය කරන්න ඕනේ. තුන්වෙනි අනිකන ශක්තියත් අපි අධ්‍යයනය කරන්න ඕනේ. මෙතන තුන්වෙනි අනිකන ශක්තිය දැන් යන්නේ මෙතන 3s1 ගේ ඉලෙක්ට්‍රෝන එකනේ අයින් වෙන්නේ. එතකොට මෙයාට වඩා අනිවාර්යෙන් වැඩි වෙන්න එපා. පරමාණුවට න්‍යෂ්ටියට ආසන්නයිනේ. නිසා ඊගාව ඉලෙක්ට්‍රෝන අයින් කරන එක දෙවෙනි අයින් ශක්තියට වඩා වැඩි වෙන්න ඕනේ. අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. ඒක වැඩි වෙලා තියෙනවා. හරි කාණ්ඩය ඔස්සේ යනකොට පල්ලෙහාට අඩු වෙන්න ඕනේ. ඒ 3660ට වඩා අඩුයි. හරි ඇලුමිනියම්ගේ අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න බලන්න ආයි වැඩි වෙලා තියෙනවා. මේ ගැලියම්ගේ වැඩි වෙලා තියෙනවා. මේකත් එහෙමයි. බෝරොන්ට වඩා ඇලුමිනියම්ගේ අඩු වුණාට ගැලියම්ගේ වැඩි වෙලා තියෙන දෙවෙනි අනිකන ශක්තිය. පළවෙනි අනිකන ශක්තිය මොකද වෙන්නේ? දෙන්නගේ සමාන වෙලා තියෙනවා. අන්නේ සමාන වීම සහ මෙතන මේ ඇලුමිනියම්ට වඩා දෙවෙනි අනිකන ශක්තිය ගැලියම්ගේ වැඩි වෙලා තියෙනවා. ඉන්දියම්ට වඩා තලියම්ගේ වැඩි වෙලා තියෙනවා. හරි ඒවා අපිට පැහැදිලි කරන්න නෑ මොකද ඒගොල්ලන් කියන එච්චර ඉගෙන ගන්න නැති නිසා ඒ වුණාට අපි විචරණය ඔළුවේ තියා ගන්න ඕනේ. හරි. එතකොට මෙතන අඩු වෙලා තියෙනවා. හරි මෙයාගේ ගැලියම්ගේ වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ගැලියම්ගේ ඉඳලා ඉන්දියන්ට එනකොට මෙන්න බලන්න මෙතන අඩු වෙලා තියෙනවා. ඒක රටාවට යනවා අඩු වෙලා. ඊට පස්සේ ආයෙ මෙයාගේ වැඩි වෙලා තියෙනවා. ඉතින් ලේසි. හරි ලේසි මොකද්ද මතක තියාගන්න තියෙන්නේ? අසමාන විදිහට වැඩි වෙනවා කාගේද? මෙන්න මේ ගැලියම්ගේ. ගැලියම්ගේ වැඩි වෙනවා සහ තැලියම්ගේ වැඩි වෙනවා. හරි මෙතන පළවෙනි අනිකන ශක්තිය ඇලුමිනියම්ට සමාන වෙනකොට දෙවෙනි අනිකන ශක්තිය ඇලුමිනියම්ට වඩා වැඩි වෙනවා ගැලියම්ගේ. හරි තුන්වෙනි අනිකන ශක්තියත් වැඩි වෙනවා. එතකොට මතක තියාගන්න තියෙන පළවෙනි අනිකන ශක්තිය සමාන වෙනවා මේ දෙන්නගේ දෙවෙනි අනිකන ශක්තියයි තුන්වෙනි අනිකන ශක්තියයි ඇලුමිනියම්ට වඩා ගැලියම්ගේ වැඩි වෙනවා. හරි ඉන්ඩියම්ට වඩා තැලියම්ගේ වැඩි වෙනවා. ওই ටික විතරයි මතක තියාගන්න. ඒකට වාක්‍ය දෙකකට ගන්න පුළුවන් රටාව වෙනස් වෙන. හරි පරමාණු ද්‍රවාංකය ගත්තාම ද්‍රවාංකයේ විචලනය වෙන්නේ ගැලියම්ගේ තමයි අඩුම වෙන්නේ. හරි 30ක් විදිහට යන්නේ. ගැලියම්ගේ තමයි අඩු වෙන්නේ. අනිත් අපේ සාමාන්‍යයෙන් වෙන්න ඕනේ පරමාණුකාරය වැඩි වෙනකොට ලෝක බන්ධනයේ ප්‍රබලතාවය අඩු වෙනවා ද්‍රවාංකය අඩු වෙන්න ඕනේ කාණ්ඩේ පල්ලෙහාට. හරි මෙතන වෙනසක් වෙයි. මෙතන 30යි මෙතන 304යි. හරි. මෙතන 30 කියන එක මම ආයි පාරක් චෙක් කරලා බලන්නම්. මෙතන ද්‍රවාංකෙ 30 කියන අඩු කියන එක මේක මම ආයි චෙක් කරලා ඔයගලන්ට කියන්නම්. මෙතන 30 කියන එක 30 කියන එක එන්න බැරි එකක් වගේ හිතෙනවා. මම ආයි චෙක් කරලා බලන්නම් වෙන පොතකින් හරි. ඔයගොල්ලොත් බලන්න ඉන්ටර්නෙට් එකේ ඇති. ගැලියම් කියලා ගැහුවාම එනවා. මෙයාගේ ද්‍රවාංකය කීයද කියලා. එතන වැරදක් තියෙනවා බලමු. 30 කියන එක නිකන් අනිත් ඒගොල්ලන් එක්ක ඉන්න අමාරුයි. 30 කියන්නේ සෙනගිඩාන්සගේ 100ට වඩා අඩුයිනේ. ගැලියම්. අපි බලමු ඒක. හරි. ඊට පස්සේ සහ සංවිචාරයේ අඩුම එන්නේ බෝරෝන්ගේ එක හරි අපේ සාමාන්‍ය විචලනය. කන්දේ පල්ලෙහාට සහ සංවිචාරය වැඩි වෙනවා. හැබැයි ඒකත් මේ ගැලියම්ගේ ඇලුමිනියම්ට වඩා අඩු වෙනවා. මේවා පළවෙනි අයනිකරණ ශක්තිය සමාන වෙනවා. සහ සංවිචාරයේ ගැලියම්ට වඩා ඇලුමිනියම්ගේ වැඩි. හරි. මේක සමාන වෙනවා. ඔය බලන්න ඒක හිතාගන්න අපේ කෙමිස්ට්‍රි A-level කෙමිස්ට්‍රිත් එක්ක මේගොල්ලන් පැහැදිලි කරන්න බෑ. පරමාණුකාරය මෙයාගේ අඩුයි. හරි එහෙනම් මේක පළවෙනි අයනිකරණ ශක්තිය මෙයාට වඩා මෙයාගේ වැඩි වෙන්න එපා. හරි. මේවා නම් ගැටලුවක් නෑ. මේක වැඩි. මේකත් වැඩි. හරි. පරමාණුකාරය අඩු වෙනකොට ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ හැකියාව අඩු වෙන්න එපා. එතකොට මේක පළවෙනි අයනිකරණ ශක්තිය සමාන වෙනකොට දෙවෙනි අයනිකරණ ශක්තිය වැඩි වෙනවා. තුන්වෙනි අයනිකරණ ශක්තිය වැඩි වෙනවා. ඒක හරි. හරි. බලමු මෙන්න මෙතන මට චෙක් කරන්න බැරි වුණා. මේක 30 කියන එකක් බලමු. හරි. ඒ විදිහට අපි 13 වෙනි කාණ්ඩයේ එහෙනම් අපි රිසර්ච් බුක් එක ගත්තාම මෙන්න මේ විදිහට අපි නෝට් එකේ බලමු.
ඊට පස්සේ අපි මේ බෝරෝන් ගැන චුට්ටක් මෙයා ලෝහයක් බොහොමයක් සහ සංයුජ බන්ධන හදනවා. හරි අපි කිව්වා සිලිකන් සමග ප්‍රබල විකර්ණ සම්බන්ධතාවයක් පෙන්වනවා. ධන 3 ඔක්සිකරණ අංකය නොසාදයි. ඔව් මේකේ කියනවා ධන 3 ඔක්සිකරණ අංක හදනවා කියලා වුණාට මෙයාගේ ධන 3 ඔක්සිකරණ අංකේ මොකද මෙයා සහසංයුජ බන්ධනනේ හදන්නේ. හරි නොසාදයි. ඒතකොට මෙන්න මෙහෙම මෙයා මේ දායක බන්ධනය හදා ගන්න පුළුවන් මේක අහලා තිබුණා විභාගෙදී මේගොල්ලන් අඳුන ගන්න කියලා. මෙහෙම දායක බන්ධනයක් හදලා තියෙනවා මට මතකයි 2004 දෙවෙනි ප්‍රශ්නයේ විදිහට අහලා තිබුණේ මෙතන මේගොල්ලන් අඳුන ගන්න කියලා මෙහෙම ක්ලෝරයිඩ් තියෙන මට හරියට ප්‍රශ්නේ මතක නැහැ ඔයගොල්ලන් බලන්න මේ දෙන්නව අඳුන ගන්න තිබුණේ හරි එතකොට මෙයාට ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් මොකද මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඌණ ප්‍රභේදයක් මෙයා ඌණ ප්‍රභේදයක් විදිහට යන්නේ එතකොට අපි ඒක ඌණ ප්‍රභේදය මෙන්න මේ විදිහට අපි කිව්වොත් පැහැදිලි කරොත් මේ බෝරෝන්ගේ මෙන්න මෙහෙමනේ තියෙන්නේ S මේක අපි ගත්තොත් S1 2S2 2P1 විදිහට නෙන්නේ. එතකොට මෙයාගේ ඔහොමනේ පිරෙන්නේ. ඔහොම මේ 3 එකේ තියෙනවා උපශක්ති මට්ටම් 3ක්. හරි කාක්ෂික 3ක්. උපශක්ති P කියන උපශක්ති මට්ටමේ කාක්ෂික 3ක් තියෙනවා. දැන් මේකට ඔයගලන්ට තේරෙනවා මෙතන කොහොමද මෙයා බන්ධන 3ක් හදාගන්නේ කියලා. කොහොමද හදාගන්නේ දැන් මේ හිතා ගන්න බෑනේ මෙහෙම තියෙද්දි. එතකොට මෙයා මෙතෙන්ට පයින්නවා. එතකොට පැන්නහම මොකද වෙන්නේ? මෙන්න මෙහෙම ව්‍යුත්ම ඉලෙක්ට්‍රෝන 3ක් එයා නිර්මාණය කරගන්නවා. හරි. එතකොට මෙයා තියෙන්නේ S ගොනුවේ මේ S උපශක්ති මට්ටම. මෙයා ඉන්නේ P උපශක්ති මට්ටම. මෙයාගේ හැඩේ රවුම්. හරි. මේගොල්ලන් ඩම්බෙල් ආකාරයි. ඔහොම ඩම්බෙල් ආකාරයි. හරි. XYZ කියලා මේ ලම්බක තල තුනක තියෙන. හරි. ඩම්බෙල් ආකාරව ඉන්නේ. එතකොට මෙයාගේ දැන් අපි යන්දොත් මෙයාට එක ඉලෙක්ට්‍රෝනයයි අපි හිතමු X වලට ගමු ඉස්සෙල්ලම. X වල එකයි ඔම එක ඉලෙක්ට්‍රෝනයයි මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයයි. එතකොට දැන් හිතන්නකෝ BCl3 හැදෙනවා කියලා. එතකොට Cl පරමාණු තුනක්නේ මේ තුනට යන්න ඕනේ. එතකොට මේගොල්ලන් ඔව් ප්‍රශ්නයක්ද? හරි. මෙහෙම අපි බෝරෝන්ගේ ක්ලෝරින් 3ක් යන මේගොල්ලන් මෙන්න මෙහෙමනේ අපේ හැඩේනේ ඔය බන්ධන කරද්දි කරනවා. හරි. ඔහොම එන්නේ. එතකොට මේ බන්ධනවල බන්ධන ශක්තිය එකම අගයක් එන්නේ. කැඩුනකොට කැඩුවාම මේගොල්ලන්ගේ බන්ධන ශක්තිය එන්තැල්පි වලදී කරනවා බන්ධන ශක්තිය සමානයි. හරි. සමාන වෙන්න විදිහක් නැහැනේ මේගොල්ලන්ගේ මෙයා P කාක්ෂිකේ මෙයාගේ හැඩේ ඩම්බෙල් ආකාරයි මෙයාගේ රවුම්. හරි. එතකොට මේ බන්ධන හැඩෙත් සමාන නැහැ. ශක්තියත් සමාන නැහැ. එහෙනම් මේක මේ විදිහ වෙන්න බෑ. එහෙනම් මේකේ විශේෂ විදිහක් වෙන්න ඕනේ. ඒකට කියනවා මුහුම්කරණය කියලා. ඒ කියන්නේ මෙතන මේ S කාක්ෂිකය මේ P කාක්ෂිකයත් එක්ක සමාන හැඩයෙන් සමාන ශක්තියෙන් තියෙන මුහුම් කාක්ෂික තුනක් හදා ගන්නවා. හරි. එතකොට ඒකට කියනවා මෙතන S එකක් සම්බන්ධ වුණේ X උපශක්ති මට්ටමින් එක කාක්ෂිකයක් මේ S කාක්ෂිකයේ සහ මෙතන P උපශක්ති මට්ටමේ කාක්ෂික දෙකක් එතකොට. එතකොට මෙතන S එකයි P දෙකයි. P ඒවා දෙකයි. එහෙනම් මේකට කියනවා sp2 මුහුම් කාක්ෂික කියලා. හරි. sp2 මුහුම් S එකයි P දෙකයි. හරි. එතකොට sp2 මුහුම් කාක්ෂික මේගොල්ලන් හැඩේනොත් සමානයි. මෙතන S රවුම් මෙයා ඩම්බෙල්. එතකොට මෙයාට මේ ඩම්බෙල් සමාන ඩම්බෙල් එකක් නේ තියෙන්නේ. එතකොට මේ රවුම් හැඩෙත් එක්කහම රවුම් බව වැඩි ඩම්බෙල් බව අඩු. එකම හැඩේ මුහුම් කාක්ෂික තුනක් තමයි හදන්නේ. හරි. ඒ මුහුම් කාක්ෂික තුන එන්නේ තලීය ත්‍රිකෝණාකාර බන්ධන කරද්දී කරනවා. හරි. තලීය ත්‍රිකෝණාකාර විදිහට තමයි මේගොල්ලන් ඉන්නේ. හරි. තලීය ත්‍රිකෝණාකාර විදිහට තමයි ඔහොම ඉන්නේ. සමාන හැඩ, සමාන ශක්තිය. හරි. එතකොට තමයි මේ බන්ධන ශක්තිය සමාන වෙන්නේ. හරි. එතකොට පුළුවන් මේ ක්ලෝරින්ට මෙන්න මේ තියෙන මේ මුහුම් කාක්ෂික වල තියෙන ඉලෙක්ට්‍රෝන 3ක් එක්ක ක්ලෝරින් පරමාණු 3කට සම්බන්ධ වෙන්න.
හරි එතකොට ඔයගලන්ට පේනවා මෙන්න මෙතන දැන් අපි මේ ගත්තේ S1 P2. S1 P2. හරි මෙතන තව P එකක් හිස් ඉන්නවා. හරි හිස් මුකුත් ඉලෙක්ට්‍රෝනක් නැහැ බන්ධනක් නැහැ නිකන් ඉන්නවා. එතකොට එන්නේ එහෙම ඒවා තියෙනකොට කියනවා මේගොල්ලන් ඉලෙක්ට්‍රෝන ඌණයි. හරි ඉලෙක්ට්‍රෝන ඌණ ප්‍රභේද කියලා. එතකොට ඒ වගේම මෙයාගේ අපි ගත්තොත් අට හදාගන්නෙත් නැහනේ. අෂ්ටකය සම්පූර්ණ වෙන්නෙත් නෑ නේද බලන්න. එතකොට මෙයාගේ ගත්තාම දැන් මෙතන ඉලෙක්ට්‍රෝන 3ක් ගියාම මෙතනට දැන් මෙතන තියෙන්නේ අපේ කීයද 3යි නේ 3යි තියෙන්නේ. මෙයා සහසංයෝජ බන්ධන හදනවා නම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3යි. හරි 3යින් එයාට 8ක් හදාගන්නම් 5ක් එපේ තව. 5ක් ඕනේ. එහෙම නැත්නම් මේ 3 අයින් කරන්න ඕනේ. හරි. එහෙම නැත්නම් මේ 3 අයින් කරා නම් අර අපේ අෂ්ටක නියමය හරියනවා. හරි මෙතන ලෝහ නිසා හරිනම් වෙන්න ඕනේ මේ 3 අයින් කරන්න එපේ. හරි මේකේ වෙන්නේ සහසංයෝජ බන්ධන හදා ගන්නවා. මේ සහසංයෝජ බන්ධන හදා ගන්න 8 සම්පූර්ණ වෙන්නේ නැහැ. 8ක් එන්නේ නැහැ. වෙනවනේ. මෙතන 3යි මේ ක්ලෝරින්ගෙන් 3යි එන්නේ. එතකොට 6යි එන්නේ. එහෙනම් තව දෙකක් මදි යාට 8 වෙන්න. ඔන්න ඔය අවස්ථාව තේරුණාද දන්නේ නැහැ මම ආයෙ ඔන්නම් කියලා දෙන්න. එහෙම ඔන්නම් කියන්න. දැන් මෙතන S2P1 එන්නේ. එතකොට මේකේ අපි 8 හදාගන්න නම් 8 කියන්නේ කලින් ආවර්තයේ අවසාන 8 වෙනි 18 වෙනි කාණ්ඩයේ එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයනේ හදාගන්නවා කියලා කරන්නේ 18 වෙනි කාණ්ඩයේ තියෙන කවුද ඉන්නේ? දැන් මේ දෙන්න අයින් කරගන්න ඕනේ. මෙතන S2P1 කියන ඉලෙක්ට්‍රෝන දෙක අයින් කරන්න ඕනේ. ලෝහ නිසා. අපි කියනවානේ මේගොල්ලන් ලෝහ ලක්ෂණ දැන් පළවෙනි කාණ්ඩයේ එක ඉලෙක්ට්‍රෝනයක් අයින් කරා. එතකොට ඊට උඩ තියෙන උඩ ආවර්තයේ තියෙන 8 වෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ආවේ. ඔයගොල්ලන් බලන්න. හරි. දෙවෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන දෙක අයින් කරා. එතකොට ඉලෙක්ට්‍රෝන දෙක අයින් කරාම ආවේ ඊට උඩ ආවර්තයේ ඉන්න 18 වෙනි කාණ්ඩයේ තියෙන 18 වෙනි කාණ්ඩයේ තියෙන මේ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ආවේ. දැන් මෙයාගේ 8 හදාගන්න නම් මේ තුන අයින් කරන්න ඕනේ. එහෙම අයින් කරන්නේ නැතුව මේ බෝරෝන් සහ ඇලුමිනියම් සහසංයෝජ බන්ධන හදනවා. හරි බෝරෝන් සහ ඇලුමිනියම් සමහර ඒවා සහසංයෝජ බන්ධන හදනවා. හරි ඔයගලන්ට ඉස්සෙල්ලා ආවනේ අපේ ආවර්තය ඔස්සේ විචලනයේදී ඇලුමිනියම් සහසංයෝජ බන්ධන හදනවා. ඒතකොට සහසංයෝජ බන්ධන හදනවා කියන්නේ මොකද්ද? 8 සම්පූර්ණ කරගන්න ඕනේ. මේ ඉලෙක්ට්‍රෝන 3 යාගාව ඉන්නවා. මේ ඉලෙක්ට්‍රෝන 3 ඉන්නවා. 8 සම්පූර්ණ වෙන්නේ නැහැ උනාට. මෙයා දැන් මෙතන BCl3 කියලා සංයෝගයක් තියෙනවා. මෙයා හදාගත්තට මෙතන ක්ලෝරින් 3ක් තමයි සම්බන්ධ වෙන්නේ. හරි ක්ලෝරින් 3ක් ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන එක මෙයාට දීලා හවුල තියාගන්නවා. ඒතර හවුල තියාගත්තාම මෙතන එන්නේ මෙයාගේ 3යි මේ ක්ලෝරින්ගෙන් 3යි. එතකොට 6යි. 8ක් සම්පූර්ණ වෙන්නේ නැහැ. හරි 8ක් සම්පූර්ණ වෙන්නේ නැහැ. මෙයාගේ 3යි ක්ලෝරීන්ගෙන් දෙන 3යි මේ මෙයාගෙන් 3යි ඔහම 3යි ක්ලෝරීන්ගෙන් දෙන 3යි. එතකොට එන්නේ මෙතන මේ බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන ටික ගත්තාම මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි. 8ක් සම්පූර්ණ වෙන්නේ නැහැ උතන. හරි ඒ නිසා අෂ්ටකය සම්පූර්ණ නෑ. මේවට කියනවා ඉලෙක්ට්‍රෝන ඌණ ප්‍රභේද කියලා. ඉලෙක්ට්‍රෝන ඌණ ප්‍රභේද. හරි ඇලුමිනියම්ත් ඔය විදිහ. ඇලුමිනියම් ASC මං කිව්වේ ASCl3 ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට මෙතන ඇලුමිනියම්ත් ඔය විදිහමයි. මෙයාට සහ සංයුජ බන්ධන හදාගත්තොත් I log වෙන්න. සහ සංයුජ බන්ධන හදාගත්තොත් 8 සම්පූර්ණ වෙන්නේ නැහැ. 8 සම්පූර්ණ වෙන්නේ නැහැ. ඇලුමිනියම් මේ විදිහමයි සහ සංයුජ බන්ධන හදනවා කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන 3 ඒගොල්ලන් තියා ගන්නවා. ඉලෙක්ට්‍රෝන 3 තියා ගන්නවා කියන්නේ ඒගොල්ලන් තව ආයෙ ගන්න පුළුවන් ඉන්නේ ඉලෙක්ට්‍රෝන 3යි. හරි තව ආයෙ ගන්න පුළුවන් ඉන්නේ ඉලෙක්ට්‍රෝන 3යි. ඒතකොට 8 සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ හිස් කාක්ෂිකයට පුළුවන් තව එක්කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියාගන්න. තව එක්කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න. හරි තව එක්කෙනෙක්ගේ යුත්ම ඉලෙක්ට්‍රෝන දෙකක් මෙන්න මේ හිස් කාක්ෂිකය ASCII තියාගන්න පුළුවන්. ඒ නිසා මේගොල්ලන්ට විශේෂ ලක්ෂණ තියෙනවා. හරි මේගොල්ලන් ඉන්නකොට මේගොල්ලන් නිකන් අසම්පූර්ණයි මේ හිස් ගයක් තියාගෙන ඉන්නවා හිස් කාමරයක් තියාගෙන ඉන්නේ. හරි එයා කරන්නේ මේ ක්ලෝරින්ගේ තියෙනවනේ වටේ ඉලෙක්ට්‍රෝන තියෙනවනේ ක්ලෝරින්ගේ ඔහොම එක්සර යුගල් 3ක්. හරි මේ 3ක් මේක අස්සට දාගන්න. එතකොට අස්සට දාගත්තාම පස්සේ කියලා දෙනවා කොහොමද කියලා. මේ අස්සට දාගෙන තමයි ඉන්නේ. හරි ස්ථායි වෙන්නේ. Al2 Cl6 විදියට. හරි ඉන්නේ.
හරි ඉන්නේ හැබැයි නිර්ජලීය නිර්ජලීය ඝන අවස්ථාවේට වඩා වායු අවස්ථාවේ තමයි හොඳටම ඉන්නේ. හරි වායු අවස්ථාවේ තමයි හොඳටම ඉන්නේ. මේ ජලීය අවස්ථාවේ නම් කොහොමදවත් නැහැ. හරි. ඒ නිසා අපි ජලයේ තියෙනකොට ජලයේ තියෙන ඔක්සිජන්ගේ එතෙන්ද කියලා දෙනවා ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන ටික මෙයාගේ මේ හිස් කක්ෂිකයේ අස්සට යනවා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් මෙන්න මේ. එතකොට මෙයාට පුළුවන් ඉලෙක්ට්‍රෝන ගන්න. නේ? ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන්. ගන්නේ මොකද්ද? අර අවසානයේ තියෙන මේ p කක්ෂිකයේ තියෙන හිස් එකට තමයි මේ නයිට්‍රජන්ගේ එක්සර ඉලෙක්ට්‍රෝන දෙක දාගන්නේ. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන ටික දෙනවා. ඉලෙක්ට්‍රෝන දුන්නාම අපිට කියන්න පුළුවන් මෙයා ඉලෙක්ට්‍රෝන දෙන එක්කෙනා ලුයිස් භෂ්මයක් විදිහට. හරි. ඉලෙක්ට්‍රෝන දෙන එක්කෙනා ලුයිස් භෂ්මයක් විදිහට. ඉලෙක්ට්‍රෝන දෙන එක්කෙනා ලුයිස් භෂ්මයක් විදිහට. අපි ගත්තොත් භෂ්මයක් කියන්නේ OH- එකක් නිදහස් කරන එකනේ අපි දන්න විදිය. පොඩි කාලේ ඉගෙන ගත්තේ OH- නිදහස් කරන එක්කෙනා භෂ්මයක් විදිහටනේ. එතකොට භෂ්මයක් කියන්නේ මයිනස් එකක්නේ. හරි මේ භෂ්මය අපි පස්සේ ඉගෙන ගන්නවා භෂ්මයේ අර්ථ දක්වන ආකාර කිහිපයකට. හරි. එක ආකාරයක් තමයි ලුයිස් කියන එක්කෙනා කිව්වා ඉලෙක්ට්‍රෝන කවුරු හරි දෙනවා නම් ඒක භෂ්මයක් කියලා. හරි. කවුරු හරි එකසර ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා නම් එයාට කිව්වා අම්ලයක් කියලා. එහෙනම් මෙතන අපි ලුයිස් කියන විද්‍යාඥයාගේ අර්ථ දැක්වීමට අනුව කිව්ව හැකි මේ ඇමෝනියා NH3 මේ ඇමෝනියා තියෙන්නේ NH3 ලුයිස් භෂ්මයක් වෙනකොට මෙයාට ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් ලුයිස් අම්ලයක් කියලා. ලුයිස් අම්ලය. ඒතර මෙතන දායකය. මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක් නැති වුණා ධන සහ මෙයාට ඍණ. හරි ධන සහ ඍණ. හරි. එතකොට මෙතන බන්ධන සහභාගී වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ධන සහ ඍණ විදියට තමයි යන්නේ. හරි. ධන එකයි මෙතන ඍණ එකයි. හරි. එතකොට මෙතන x කියන හිතන් ගත්තොත් මේ x කියන එක මෙතන ෆ්ලුවරයිඩ් කියලා මම අන්තිමට ලියලා තියෙනවා. x කියන එක ක්ලෝරින්, ෆ්ලුවරින්, බ්‍රෝමීන්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, ෆ්ලෝරයිඩ්, ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ් විදිහට මේ x කියන එක කෙනා තියෙන්න පුළුවන්. හරි. හරි. මේ තියෙන්නේ ලුයිස් අම්ලයක් වේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කර. ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරනවා නම් එයාට පුළුවන් අපිට කියන්න ලුයිස් අම්ලයක් කියලා. හරි. දෙනවා නම් එයාට කියන්න පුළුවන් ලුයිස් පස්මයක් කියලා. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේගොල්ලන් මෙහෙම වෙන්න පුළුවන් නම් මේගොල්ලන්ගේ ආම්ලික බව සංසන්දනය කරන්න. හරි. ආම්ලික බව සංසන්දනය කියන්නේ ඉලෙක්ට්‍රෝන ටික කාටද වැඩිපුරම ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් මෙයාගේ ස්කාක්ෂිකයක් තියෙනවා. මෙයාට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ විදිහට B ඊට සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන් මේ තලිය ත්‍රිකෝණාකාර විදිහට ඉන්නේ ක්ලෝරින් ඉන්න පුළුවන් F ඉන්න පුළුවන් Br ඉන්න පුළුවන් අයඩින් ඉන්න පුළුවන්. ඕක නෙවෙයි කියන්නේ. එතකොට මේගොල්ලන්ගේ මේ සම්බන්ධ වෙලා තියෙන හේලයිඩ් එක අනුව මෙයාගේ මේ හිස් කක්ෂිකයට ගන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන ගැනීමේ ප්‍රබලතාවය වෙනස් වෙනවා. එතකොට ඒකට අපි කියනවා ලුයිස් ආම්ලික ප්‍රබලතාවය කියලා. ලුයිස් කියන එක පැත්තක විසික් කරලා ඊට පස්සේ කියනවා ආම්ලික ප්‍රබලතාවය කියලා. එතකොට මේක අහලා තියෙනවා. හරි ප්‍රශ්න වලට අහලා තියෙනවා. MCQ වලට දාන්න පුළුවන්. හරි. එතකොට මොකද මේකේ මේ බලන්න දැන් මේගොල්ලන්ට වඩා විද්‍යුත් ඍණ එක්කෙනා මේ බන්ධන ඉලෙක්ට්‍රෝනේ මේ පැත්තට අදින්න පුළුවන් නම් වැඩියෙන් අදින්න පුළුවන් නම් ඒ කියන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවනේ. මෙතන තියෙන මේ B මාත්‍ර තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වෙනවා. එහෙනම් තව එක්කෙනෙක්ට ඇවිල්ලා සම්බන්ධ වීමේ හැකියාව වැඩි වෙනවා මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන ඇදීමේ හැකියාව වැඩි වෙනවා නම්. හරිද? ඇදීමේ හැකියාව වැඩි වෙනවා. එහෙනම් අපි වැඩිම හොඳම අම්ලය විදිහට ගන්න පුළුවන් ඉන්නේ F නේ. හරි? F ඒ කියන්නේ මෙතන B F3 ගේ තමා හොඳම ආම්ලික ස්වභාවය වැඩි වෙන්න ඕනේ. නේ? හොඳම විදුරිණතාවය වැඩි මෙයාගේ 4.0නේ පොලින් පරිමාණයට අනුව විදුරිණතාවය 4.0. එතකොට එයාගේ තමයි එහෙනම් වැඩිම වෙන්න ඕනේ ආම්ලික හැකියාව. හැබැයි මේකේ ආම්ලික හැකියාව එහෙම වැඩි වෙලා නැහැ. මොකද ඔතන පරමාණු කාර්යයේ බලපෑමක් සිද්ධ වෙලා පරමාණු කාර්යයේ මෙයාගේ සහසංයුජාරය 88 වෙනකොට මෙයාගේ සහසංයුජාරය 71 වෙලා තියෙනවා. හරි? සහසංයුජාරය 71 වෙලා තියෙනවා. හරි? එතකොට ක්ලෝරින්ගේ ගත්තාම BCl3 ගේ මෙතන ක්ලෝරින්ගේ පරමාණු කාර්යය 98 වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ මෙයාගේ ෆ්ලුවරින්ගේ
ෆ්ලුවරින් අපි මෙහෙම නිකන් අපි නිකන් ඇඳලා බැලුවොත් මේ බෝරෝන් විදිහට මේ ෆ්ලුවරින් විදිහට ගත්තොත් මෙයා බෝරෝන් විදිහට මෙතන ක්ලෝරින් විදිහට ගත්තොත් ක්ලෝරින් පොඩ්ඩක් වැඩිනේ 98යි ppm මෙයාගේ pm හරි පෙක්කෝමීටර් හරි 98යි මෙතන බෝරෝන් ගත්තොත් එයාගේ 88යි මෙයාගේ 88යි හරි එතකොට මේ ආසන්නව මේගොල්ලන්ගේ පරමාණු කාර්යයන් නිකන් ළඟ වගේ තියෙන. ඒ නිසා මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන බෝරෝන් මත තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. හරි බෝරෝන් මත තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වුණාම තව එක්කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් එනකොට මේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය වෙනවා. හරි ෆ්ලුවරින්ගේ විදුරිනතාවය වැඩි වුණත් එයා මෙතන ප්‍රබල ආම්ලයක් වෙන්නේ නැහැ. හේතුව තමා මෙයාගේ පරමාණු කාර්යය ගත්තහම මෙයාගේ පරමාණු කාර්යයට ආසන්නයි. එතකොට මෙයා මේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික මෙයාගේ ඉලෙක්ට්‍රෝන ආසන්නයේ තියෙන. හරි ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝන එන එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝන සහ මේ බෝරෝන් මත තියෙන ඉලෙක්ට්‍රෝන ටික විකාශනය වෙනවා. ඒ නිසා කැමති වෙන්නේ අනිත් කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන ගන්න. ඒ නිසා ෆ්ලුවරින් BF3 තියෙනකොට එයා ප්‍රබල වෙන්නේ නැහැ ක්ලෝරින්ට සාපේක්ෂව. ක්ලෝරින් තමා හොඳම අම්ලය වෙලා තියෙන්නේ. ඕම් බලන්න. මේ හරි. මෙයාගේ අඩු වෙන්න එපා මේ. ওই විදිහට අඩු වෙනවා. මේගොල්ලන්ගේ විදුරණතාවය අඩුයි. ඒ නිසා තමයි මෙයාගේ අඩුම ආම්ලික ස්වභාවය ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාට වඩා මෙයාගේ විදුරණතාවය වැඩි. එතකොට ඉලෙක්ට්‍රෝන ටික අදිනවා කිසි කේස් එකක් නැහැ. එහෙනම් මෙයාගේ වැඩි වෙන්න ඕනේ. මෙයාට සාපේක්ෂව මෙයාගේ වැඩි වෙන්න ඕනේ. හැබැයි ඊගාවට එන්න ඕනේ ක්ලෝරින්නේ. ක්ලෝරින් ඇවිල්ලා නැහැ. ඇවිල්ලා තියෙන්නේ ෆ්ලුවරින්. ෆ්ලුවරින් ඇවිල්ලා තියෙන්නේ මොකද? මේ දෙන්නගේ පරමාණු කාර්යයන් ආසන්න නිසා අයනිකාරයන් ආසන්න නිසා මොකද වෙන්නේ බෝරෝන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙලා තියෙනවා ඒ නිසා මෙයාගේ ආම්ලික ප්‍රබලතාවය ක්ලෝරින්ට සාපේක්ෂව අඩු වෙලා තියෙනවා අර එහෙනම් හොඳම ආම්ලය වෙලා තියෙන්නේ මේ බෝරෝන්ගේ හෙලයිඩවල හොඳම ආම්ලය වෙලා තියෙන්නේ BCl3 හරි BCl3 හරි BCl3 ඊට පස්සේ මෙතන F වඩා විද්‍යුත් ඍණ වුවද එහි පරමාණු කාර්යය කුඩා නිසා බෝරෝන් මත ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වීම හේතුවෙන් මෙන්න මේ විදිහට BF3 ට වඩා වැඩි වෙනවා ආම්ලික ප්‍රබලතාවය BCl3 ගේ. ලෙස ආම්ලික බව වෙනස් වී ඇත. හරි. ඔය පැහැදිලි කිරීම ඊට පස්සේ අපි ගත්තොත් දැන් බෝරෝන්ගේ අපි එච්චරයි ඉගෙන ගන්නේ. දැන් බෝරෝන් අයින් කළා නිසා අපි බෝරෝන් ඔය ටික ඉගෙන ගත්තාම හොඳටම ඇති. හරි ඔයගොල්ලන් පරණ ප්‍රශ්න පත්‍ර ලියා ගන්නත් ඇති. බෝරෝන්ගේ අම්ල ගැන එහෙම ඔයගොල්ලන්ට මතක ඇති බෝරික් අම්ලය කිව්වහම පූතිනාශකයක් විදිහට ඔයගොල්ලන් ඕ ලෙවල් වලදී ඉගෙන ගන්නවා පූතිනාශකයක් විදිහට. හරි ඊට පස්සේ අපි බලමු ඇලුමිනියම් ගැන. ඇලුමිනියම් ගැන අපි බලමු. මේ විදිහට ඇලුමිනියම් ගත්තාම ඇලුමිනියම් උභයගුණී ලෝහයක්. උභයගුණී ලෝහයක් කියන්නේ දැන් අර බෝරෝන් ගත්තාම ලෝහා ලෝහයක්. හරි ලෝහක ලක්ෂණ සහ අලෝහක ලක්ෂණ තියෙනවා. මොකද එයා අයනික බන්ධන වලට වඩා සහසංයුජ බන්ධන වලට කැමති. ධන 3 ඔක්සිකරණ අංකය නොපෙන්වන තරම්. හරි ධන 3 ඔක්සිකරණ අංකය නැහැ. හරි මේ බෝරෝන්ගේ. එතකොට මෙයාගේ ධන 3 ඔක්සිකරණ